සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ කොමා YouTube channel එකත් එක්ක. ඉතින් මම පටන් ගත්ත පොඩි වැඩසටහනක් අපේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන හදාරන අපේ නංගිලා මල්ලලට තමන්ගේ විෂය කරුණු පිළිබඳ කොහොමද තමන්ට තියෙන දැනුම තහවුරු කරගන්න MCQ සහ කෙටි ප්‍රශ්න වැඩසටහනක්. සාමාන්‍යයෙන් උසස් පෙළට MCQ සහ කෙටි ප්‍රශ්න තමයි ගොඩක් අය ලේසි කියලා හිතුවට ලකුණු ගන්න ගියාම ගොඩක් වෙලාවට වරදින්නේ ඔන්න ඔය කොටස. BS පේපර් එකකට කරුණු ලියන රචනා ප්‍රශ්න පේපර් එකට කොහොම හරි කරලා අපේ නංගිලා මල්ලාට පිළිතුරු සපයන්න පුළුවන් මොනවා හරි ලියලා ලකුණු ගන්න පුළුවන්. නමුත් මේ කෙටි ප්‍රශ්න සහ MCQ ප්‍රශ්න කියන ඒවාට නිශ්චිත පිළිතුරු තියෙන නිසා සමහර ගොඩක් අය ලකුණු අඩු කරගන්නේ මෙන්න මේ MCQ සහ කෙටි ප්‍රශ්න කියන කොටසින්. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ මේ වගේ වැඩසටහනක් පටන් අරන් අපේ නංගිලා මල්ලාට දිනපතා මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ මම උදේ ඒගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයක් දානවා WhatsApp group සරහා ඊගාවට Facebook එක තුලින් ඒ වගේම links share කරනවා. ඔයාලට පුළුවන් මේ පේපර් එක download කරගෙන බලන්න. ඊට පස්සේ ඒකට පිළිතුරු සපයලා ඒකට අදාළ පිළිතුරු පත්‍රය මම හවස රාත්‍රියේ ඒ පිළිතුරු පත්‍රය මම ඔයාලට මගේ YouTube channel එකේ කොමා YouTube channel එකේ upload කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ YouTube channel එකකින් බලලා ඔයාලගේ හරි වැරදි බලා ගන්න පුළුවන්. පොඩි explanation එකකුත් එක්ක පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක තමයි මම ඔයාලට පිළිතුරු පත්‍රය සාකච්ඡා කරන්නේ. හරි. දැන් එතකොට මම පේපර් එකක් දුන්නා එක පේපර් එකක් දුන්නා. ඒ පේපර් එක පළවෙනි සෙෂන් එකට අදාළව පළවෙනි ප්‍රශ්නය තමයි වොමනා වලට පමණක් අදාළ වන ලක්ෂණය ඇතුළත් පිළිතුරු කාණ්ඩය තෝරන්න. එතකොට ඒකේ පිළිතුරු පහක් දීලා තියෙනවා. පිළිතුරු පහ තමයි සෑම පුද්ගලයාටම පොදුවේ. පළවෙනි එක සෑම පුද්ගලයාටම පොදුවේ අසීමිත වේ ව්‍යාපාරිකයන් නිර්මාණය කරයි. එතකොට මේ පළවෙනි උත්තරය අපිට ගන්න බෑ. මොකද මේකේ තියෙනවා සෑම පුද්ගලයාටම පොදුයි කියලා. උවමනාවක් සෑම පුද්ගලයාටම පොදු නැහැ. දෙවෙනි එක පුද්ගලයාට අනුව වෙනස් වේ, අසීමිත වේ, ජීවත් වීමට අත්‍යවශ්‍ය නොවේ. එතකොට මේක කියන අනුව පුද්ගලයන් පුද්ගලයාට වෙනස්, අසීමිතයි, ජීවත් වීමට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපිට මේ පිළිතුර ගන්න පුළුවන්. මොකද ඒ පිළිතුරට අදාළ කාරණා තුනම හරි නිසා. ඊගාවට දෙවෙනි ප්‍රශ්නය. වසර ගණනාවක් අලාභ ලැබුවද පියසෝම තම ව්‍යාපාරය අඛණ්ඩව මිලදී ගැනීමත් විකිණීමත් සිදු කරුණේ කිසියම් දිනක ලාභ ලැබීමට තම ධනය වැඩි කර ගැනීමටත් ඇති අපේක්ෂා පෙරදරි කර ගැනීම. පහත දැක්වන ව්‍යාපාර ගති ලක්ෂණ කිහිපයකි. අපිට ව්‍යාපාර ගති ලක්ෂණ කිහිපයක් දීලා තියෙනවා. විකුණුම් හෝ හුවමාරු සිදුවීම, භාණ්ඩ හෝ සේවා ගනුදෙනු සිදුවීම, ගනුදෙනු අඛණ්ඩව සිදුවීම, ප්‍රතිලාභයෙන් නැතිනම් ලාභයෙන් අභිප්‍රේරණය වීම, අවදානමක් තිබීම, උවමනා නිර්මාණය වීම. ඉහත ව්‍යාපාර ගති ලක්ෂණ අතුරෙන් පියසෝමගේ ව්‍යාපාරයේ පැහැදිලිව දැක්වෙන ගති ලක්ෂණ හතර පිළිවෙලින් දැක්වූ විට වඩාත් නිවැරදි පිළිතුර වන්නේ. දැන් එතකොට අපිට මේක කියන්නේ මෙන්න මේ දීලා තියෙන විස්තරෙත් එක්ක බලුවාම පියසෝමගේ බිස්නස් එක ව්‍යාපාරයේ පැහැදිලිව විස්තර කරන කාරණා හතර මොනවද කියලා පෙන්눔 කරන්න මේ කියන්න කියලා. එතකොට මේක බැලුවම අපිට ගන්න පුළුවන් මේක අනිවාර්යෙන් තියෙන කාරණාවක් තමයි මේ අවදානමක් තිබීම කියන එක. මොකද අනිවාර්යෙන් මේ පියසෝම අලාභ ලබන තත්ත්වයක තුලත් බිස්නස් එක කරගෙන යනවා කියන්නේ යා අලාභ අවදානමක් දරන්න කැමති කෙනෙක්. එතකොට බලන්න මෙන්න මේ E කියන වර්ණය E කියන පිළිතුර නැති ඒවා තියෙනවා නම් අපිට ඒවා අයින් කරන්න පුළුවන්. එතකොට අපිට මේ පිළිතුරු වලින් පළවෙනි එක ඉවත් කරලා දාන්න පුළුවන්. හතරවෙනි එක ඉවත් කරලා දාන්න පුළුවන්. එතකොට 2 3 5 කියන ඒවා වලින් තමයි අපිට තෝරගන්න තියෙන්නේ. අපි ඊගාවට බලමු අනිවාර්යෙන් තියෙන තවත් කාරණාවක් තමයි ලාභයෙන් අභිප්‍රේරණය වීම කියන එක. ලාභයකින් අභිප්‍රේරණය වෙනවා කියන එක. මොකද ලාභයකින් අභිප්‍රේරණය වෙන නිසා තමයි අර අලාභ ලැබලා තියෙද්දිත් එයා තවම බිස්නස් එක පවත්වාගෙන. මොකද එයාට ලාභයක් ලබන්න ඕන කියලා අභිප්‍රේරණයක් තියෙන නිසා තමයි එයා බිස්නස් එක තවත් පවත්වාගෙන යන්නේ. එතකොට D කියන එකත් අනිවාර්යෙන් තියෙනවා. එතකොට 2 3 5 කියන එකේ D කියන එකත් තියෙනවා. ඊගාවට බලමු තව තියෙනවා අනිවාර්යෙන් මේ බලන්න මේ භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම කිව්වහම මේකේ කොහෙවත් කියලා දෙනවද භාණ්ඩ හා සේවා ගනුදෙනු වීමක් තියෙනවා කියලා. භාණ්ඩ හා සේවා ගනුදෙනු කියලා නිශ්චිතව කොහෙවත් ප්‍රකාශ කරලා නැහැ. එතකොට අපිට මේකේ භාණ්ඩ හා සේවා කියන එක කියන වර්ණයේ තියෙන එක අයින් කරලා දාන්න පුළුවන්. මොකද
මෙතන බාණ්ඩ හෝ සේවා කියලා කොහෙවත් මෙන්ෂන් කරලා නැහැ, කොහෙවත් සඳහන් කරලා නැහැ. එතකොට ඒක ඉවත් කරලා දාන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් දෙවනි දෙක කියන පිළිතුරත් ඉවත් කරලා දාන්න පුළුවන්. දැන් අපිට 3 සහ 5 කියන පිළිතුරු වලින් එකක් තමයි තෝරගන්න තියෙන්නේ. ඊගාවට බලමු. තව අනිවාර්යෙන් තියෙන කාරණාවක් තමයි මෙන්න මේ ඒ කියන එක. මොකද්ද? විකුණුම් හෝ හුවමාරු සිදුවීම. අනිවාර්යෙන් තියෙන එකක් තමයි විකුණුම් හෝ හුවමාරු සිදුවීම කියන්නේ. මොකද මේකේ කියලා තියෙනවා අකණ්ඩව මිලදී ගැනීම හා විකිණීම සිදු කරනුයේ කියන කොටස තියෙන. එතකොට අපිට අනිවාර්යෙන් මේ ඒ කියන එකත් අනිවාර්යෙන් තියෙන. එතකොට මේ කාරණා ගත්තාම අපිට EACD කියන ඔක්කොම කාරණා තියෙනවා මොකේද? මෙන්න මේ පස්වෙනි වරණේ පස්වෙනි පිළිතුර තියෙන උත්තරේ. මේ තෝරා ගන්න තියෙන වගේ පස්වෙනි පිළිතුර. එතකොට ඒක තමයි නිවැරදි. ඊගාවට තුන්වෙනි ප්‍රශ්නය තමයි විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වීමට බලපාන හේතු කිහිපයක් පහතින් දැක්වේ. ඉන් එක් හේතුවක් සාවද්‍ය. එම පිළිතුර තෝරන්න. ඒ කියන්නේ මෙතනින් විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වීමට බලපාන හේතුවක් නොවන එකක් තියෙනවා. ඒක තෝරන්න කියලා කියනවා. මොකද්ද අපිට ගන්න පුළුවන්? මෙහියුම් පිරිවැය හා තොග පිරිවැය අඩුවීම. අනිවාර්යෙන් ඒක වෙනවා. මොකද අපිට ළඟ තබා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වුණාට ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ භෞතිකව පරීක්ෂා කොට මිලදී ගන්න. අන්න ඒක බලන්න. බාණ්ඩ භෞතිකව හා පරීක්ෂා කොට මිලදී ගැනීම හැකියාවක් තියෙනවද අපිට? නැහැ. භෞතිකව පරීක්ෂා කරලා මිලදී ගන්න බෑ. ඊගාවට ව්‍යාපාරයේ හතරවෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් කිහිපයක් පහදින් දැක්වේ. එම ඉහත පාර්ශව අතරින් අභ්‍යන්තර පරිසර නියෝජන පාර්ශවය නම් කරන්න. මොකද්ද මේ අභ්‍යන්තර පරිසරය කියන්නේ? අපි දන්නවා පරිසරයක් ගත්තාම අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ කොටස් ඊට පස්සේ බාහිර පරිසරය ගත්තාම සාර්ව පරිසරය සහ ආසන්න පරිසරය කියලා තව කොටස් දෙකක් තියෙනවා. එතකොට මේකෙන් අපෙන් අහන්නේ මොනවද? මේ අභ්‍යන්තර පරිසර සාධක මොනවද කියලා. හරිම ලේසි. මේකෙදි අහන්න අභ්‍යන්තර පරිසර සාධක ගත්තාම A කියන එක ගන්න පුළුවන් අයිතිකරුවෝ. ඊගාවට අපිට ගන්න පුළුවන් B ගන්න බෑ, C ගන්න පුළුවන්. C කියන පිළිතුර ගන්න පුළුවන්. ඊගාවට පාරිභෝගිකව සැපයුම්කරු, විභව ආයෝජකයෝ, රජයේ ප්‍රජාව, කළමනාකරු. ඔන්න කළමනාකරුව කියන එක අපිට ගන්න තුනයි. එතකොට මෙතනින් තෝරගන්න තියෙන උත්තරේ වලින් ගන්න පුළුවන් එක මොනවද? A එකයි C එකයි I එකයි කියන පිළිතුරු තියෙන පිළිතුරු ඒ උත්තර තුන තියෙන වර්ණය අපිට තෝරන්න පුළුවන්. එතකොට ඒ තුනම තියෙන එක තමයි පස්වෙනි එක. මේකේ පොඩි වැරදීමක් මම හිතන්නේ දෙවෙනි එකෙත් ඒ පිළිතුරම තියෙනවා. ඉතින් අපිට දෙවෙනි පිළිතුර හරි පස්වෙනි පිළිතුර හරි කියන දෙකෙන් එකක් අපිට තෝරගන්න පුළුවන්. ඊගාවට පස්වෙනි ප්‍රශ්නය. සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් එමගින් සමාජයට ඇති බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාරවල වගකීම සමාජ වගකීමයි. සමාජ වගකීම් පිළිබඳ ඉහත නිර්වචනය කරන ලද්දේ. කවුද මේ ඉහත නිර්වචනය කරන ලද්දේ කියලා හදනවා. ඒක කරන්නේ කවුද? අපිට ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදය. මේ නිර්වචනය අපිට ඉදිරිපත් කරන්නේ කවුද? ඇමරිකා එක්සත් ජනපදය. එතකොට දෙවෙනි පිළිතුර. ඊගාවට තිරසාර සංවර්ධනයක් වඩාත් හොඳින් අර්ථ දක්වන ප්‍රකාශ අතර ලක්වන ලද ප්‍රකාශය ඇතුළත් පිළිතුර තෝරන්න. තිරසාර සංවර්ධනයක් කියන එක හරියට නිර්වචනය කරන්න මොකක්ද කියලා අහනවා. රටක මූර්ත ජාතික නිෂ්පාදනය අඛණ්ඩ වර්ධනය වීම හා රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම. ඒක අපිට ගන්න බෑ. මොකද මූර්ත නිෂ්පාදනයයි රටේ ජනතාවගේ ජීවිත තත්ත්වය ඉහළ ගියා කියලා ඒ තිරසාර සංවර්ධනය එක පැත්තක්. ඒ කියන්නේ කොටස් වෙන කොටස් කිහිපයක් වුණයි. සම්පූර්ණයෙන් තිරසාර සංවර්ධනයට නම් සම්පූර්ණ කාරණා කිහිපයක් තියෙනවා. ඊගාවට විරකියාව හා ආදායම් විෂමතාවයේ දුප්පත්කම සමාජයෙන් ඉවත් වීම නිසා ඇතිවන තත්ත්වයකි. අපිට ඒක ගන්නත් බෑ. ඒකත් අර පටු නිර්වචනයක්. ඒකත් අර ස්ථිරසාර සංවර්ධනයකට ගැලපෙන්නේ නැහැ. ඊගාවට වර්තමාන ජනතාවගේ අවශ්‍යතාව සපුරාලීම මගින් මානව සංවර්ධනය ඇති කිරීම හා අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොකිරීමට වග බලා ගැනීම. මේ උත්තරේ අපිට නිකන් හිතෙනවා මේ උත්තරෙත් හරි කියලා. මේ උත්තරෙත් ඔහොම පොඩ්ඩක් තියාගන්න. මේ උත්තරේ අපි බලමු. තව උත්තරයක් තියෙනවනේ. ඊගාවට ස්වභාවික පරිසරය විනාශ කිරීමෙන් තොරව ඵලදායී වෙනස්කම් කිරීම කරුණේ කිරිසදන් පිළිබඳ සැලකිලිමත් වෙමින් අනාගත පරපුර වෙනුවෙන් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීම. මේ තිරසාර සංවර්ධනය කියන්නේ මේ පරිසරය ආරක්ෂා කිරීමවත් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීමවත් විතරක් නෙවෙයි මනුෂ්‍යයාගේ සංවර්ධනයක් තියෙනවා. එතකොට මේකේ තියෙන එක පැතිකඩ කිහිපයක් විතරයි. හැම පැතිකඩක්ම අවවර්ණය වෙලා නැහැ. ඊට පස්සේ පස්වෙනි එක බලන්න අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිති උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා සපුරා ගැනීම මගින් සංවර්ධනය අත්පත් කරගන්නවා. මේ කතාව හරි. බලන්න තුන්වෙනි එකයි පස්වෙනි එකයි පොඩ්ඩක් ළඟින් යනවා. හැබැයි වෙනස බලන්න අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමානයේ සංවර්ධනය අත්පත් කරගන්න. මෙතන
මේ සංවර්ධනය කිව්වහම මේ සංවර්ධනය ඇතුළේ ගොඩක් දේවල් ඇතුළත්. හැබැයි අර තුන්වෙනි එකේ බලන්න සංවර්ධනය කියන එක තියෙන්නේ මානව සංවර්ධනය. එතකොට මේ අනාගත අවශ්‍යතා සපුරා ගන්න ඕන අනාගත අපේ අවශ්‍යතා සපුරා ගන්න ඕන අනාගතේ ඉතුරු කරමින් තමයි හැබැයි වර්තමානයේදී සංවර්ධනය කියන එක හැම පැතිකඩකම සංවර්ධනය වෙන්න ඕනේ. මානව සංවර්ධනය විතරක් වෙලාමදි සංවර්ධනය හැම පැත්තෙම වෙන්න ඕනේ. ඒක නිසා හරි පිළිතුර පස්වෙනි එක. ඊගාවට පහත දැක්වෙන රජයක ආර්ථික අරමුණු කීපයකගේ එම අරමුණු අතර අදාළ නොවන අරමුණක් වන්නේ. රජයේ අරමුණු වලින් අදාළ නොවන අරමුණක් වන්නේ මොකක්ද කියලා අහලා තිනවා. අපිට ඒකට ගන්න පුළුවන් පූර්ණ සේවා නියුක්තිය බිහි කිරීම, සාධාරණ ආදායම් ධන ව්‍යාප්තිය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, පරිසර සංරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, ආර්ථික ස්ථායීතාව ඇති කිරීම. අපිට මෙතනින් ගන්න පුළුවන් මොකද්ද? ආර්ථික ස්ථායීතාව නෙමෙයි මේ පරිසර සංරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම. මොකද අනිත් ඒවා ඔක්කොම අපි දන්නවා රාජ්‍ය ආර්ථිකයේ අරමුණු. මේ පරිසර සංරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ආර්ථිකයේ අරමුණු නෙමෙයි. රාජ්‍ය ආර්ථික ක්‍රමයේ අරමුණු නෙමෙයි. ඊගාවට ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ කටයුතු සඳහා කටයුතු කරන පහත නම් කර ඇති ආයතන අතරින් ඉතාම ඍජුව පාරිභෝගික ආරක්ෂණයට දායක වන ආයතනය තෝරන්න කිව්වම මොකද්ද? ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. ඊගාවට කේවල ස්වාම් ව්‍යාපාරයක් ජනප්‍රිය වීමට හේතු රාශියක එම හේතු අතර නොමැති හේතුවකි. කේවල ස්වාම් ව්‍යාපාරයක් ජනප්‍රිය වීමට හේතුවකි. එම හේතු අතර නොමැති හේතු කියන්නේ ජනප්‍රිය නොවීමට බලපාන හේතුවක් නොවන්නේ මොකක්ද කියලා. ඒකට අපිට ගන්න පුළුවන් මොනවද? අනිත් බලන්න 1 3 4 5 කියන ඔක්කොම හරි. හැබැයි දෙවනි එක නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම. මොකද්ද? නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම කියන එක සාමාන්‍යයෙන් නෛතික පුද්ගල භාවයක් තියෙන තරමට හොඳයි බිස්නස් එකට කියන්නේ. ඒකේ නීති මේ කටයුතු මේ අර වැඩි වුණාට ඒ බිස්නස් එක ලියාපදිංචි කරන්න කියන්නේ ඒ වෙන වෙන අවස්ථාවලදී නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියන එක ගොඩක් වැදගත්. හරිද? ඊගාඩු ව්‍යවසායකත්ව ප්‍රතිලාභ කිහිපයක් දැක්වේ. ඉහත ප්‍රතිලාභ ආයතනික හා සමාජීය ආර්ථික වෙස පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න කියලා කියන්නේ. එතකොට මේ බලන්න ඒ කියන පිළිතුර ගත්තාම සමාජ තත්ත්වය හා පිළිගැනීම ඇතිවීම. එතකොට සමාජ තත්ත්වය හා පිළිගැනීම ඇතිවීම කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ මොන වගේ එකටද? ඒක සමාජ තත්ත්වය හා පිළිගැනීම ඇති වෙන්නේ පුද්ගල ප්‍රතිලාභයක්. පුද්ගල ප්‍රතිලාභයක්. ඊගාවට එතකොට බලන්න ඒක පුද්ගල ප්‍රතිලාභයටද ගිහිල්ලා තියෙන්නේ කියලා. පුද්ගල ප්‍රතිලාභයටද ගිහිල්ලා තියෙන්නේ කියලා බලන්න. ඔව්. පුද්ගල ප්‍රතිලාභයටද ගිහිල්ලා තියෙන්නේ එක් පළවෙනි පිළිතුරේ සහ දෙවෙනි පිළිතුරේ සහ පස්වෙනි පිළිතුර. එතකොට අපිට හතරවෙනි පිළිතුර සහ තුන්වෙනි පිළිතුර අයින් කරලා දාන්න පුළුවන්. ඊගාවට බලන්න නව වෙළඳ පොළවල් සංවර්ධනය වීම. නව වෙළඳ පොළවල් සංවර්ධනය වීම මොකක්ද? ඒක ආර්ථික එකක්. නව වෙළඳ පොළවල් සංවර්ධනය වීම ආර්ථික. එතකොට ඒක යන්න ඕනේ තුන්වෙනි කොටස යටතේ. බලන්න. නව වෙළඳ පොළවල් සංවර්ධනය වීම ආර්ථික කිව්වහම B යන්න ඕනේ තුන්වෙනි යටතේ. දැන් එතකොට අපිට ඉතුරුලා තියෙන 1 2 5යි ඒකනුත් අපිට ඒකත් තුනේම තියෙනවා. ඒකින්ද ඒක බලන්න පුළුවන්. ඊට ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම සමාජීය එකක්. සමාජීය කිව්වහම ඒකත් තුන්වෙනි කොටස යටතේ යන්න ඕනේ. C ඒකත් තුනම යටතේ ගිහිල්ලා තියෙනවා. ඊගාවට යන්න ව්‍යාපාර කටයුතු පුළුල් වීම. ව්‍යාපාර කටයුතු පුළුල් වීම කිව්වහම ඒක ව්‍යාපාර කටයුතු පුළුල් වීම කිව්වහම මට හිතෙන්නේ ඒක ආයතනික එකක්. ආයතනයක තමයි ව්‍යාපාර කටයුතු පුළුල් වෙන්නේ. එතකොට ඒක අපිට ගන්න වෙන්නේ දෙවෙනි කැටගරි එකකට. එතකොට බලන්න D කියන එකක් ඇවිල්ලා තියෙනවද කියලා දෙවෙනි එක. එතකොට ඒක ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි උත්තරේ විතරයි. එතකොට අපිට 10ට උත්තරේ ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර විදියට. 10 වෙනි එකට උත්තරේ 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි දෙවෙනි එක. ඊගාවට මුදලක පැවතිය යුතු ප්‍රධානම අවශ්‍යතාව වන්නේ මුදලක පැවතිය යුතු ප්‍රධානම අවශ්‍යතාව වන්නේ නිතර අවලංගු නොවීමයි, පහසුවෙන් එහා මෙහා ගෙන යාමට හැකිවීමයි, පහසුවෙන් මුද්‍රණය කිරීමට නොහැකි වීමයි, පොදු පිළිගැනීම. ඔන්න ඕක අපි අහලා තියෙනවා මුදලක අනිවාර්යෙන් තියෙන ලක්ෂණය තමයි මොනවද? පොදු පිළිගැනීම. ඒ කියන්නේ රටේ හැමෝම අපි මුදල් භාවිතා කරන හැමෝම පොදුවේ පිළිගත්තේ නැත්නම් අපිට බෑනේ. අපි මුදලක් අරගෙන අපිට වෙන කෙනෙකුට ඒකෙන් ගෙවීමක් කරන්න බෑනේ. එහෙම වෙන්න හැමෝගෙම පිළිගැනීම තියෙන්න ඕනේ. ඊගාවට මින් පෙර සංවර්ධන බැංකු හෙවත් ආයෝජන බැංකු ලෙස හඳුන්වනු ලැබූ බැංකු විශේෂය වර්තමානයේ හැඳින්වෙන්නේ මොකක්ද? මේ අහන්නේ ඉස්සර සංවර්ධන බැංකු හෙවත් ආයෝජන බැංකු කියලා අද වර්තමානයේ ඒව හඳුන්වන්නේ කොහොමද කියලා. ඒකට උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ. ඒ කියන්නේ අද බලපත්‍රලාභී විශේෂිත බැංකු තමයි අද ගොඩක් වෙලාවට මේ බලපත්‍රලාභී විශේෂිත බැංකු තමයි අපි ආයෝජන බැංකු නැත්තම් සංවර්ධන බැංකු කියලා හඳුන්වන්නේ.
ඊගාවට අපි කෙටි ප්‍රශ්න ටික බලමු. කෙටි ප්‍රශ්න ටිකේ තියෙනවා පළවෙනි එක තමයි ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කියන එක තමයි තියෙන්නේ. නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවි හා අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාර ලෙස අර්ථ දක්වන්න පුළුවන්. මොකද්ද? ව්‍යාපාර විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඊගාවට ව්‍යාපාර වර්ගීකරණ පදනමක් වන නිෂ්පාදන අංශ අනුව මොනවද? නිෂ්පාදන අංශ අනුව අපිට බෙදන්න පුළුවන්. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. කෘෂිකාර්මික, කාර්මික හා සේවා ලෙස ව්‍යාපාර බෙදා දක්වන්න අපිට පුළුවන්. ඊගාවට ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් වන ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයක් වන ආයෝජන ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන අයිතිකරුවන් ව්‍යාපාර ආයෝජන ආරක්ෂා කර ගැනීමද බදු මුදල් අය කරගන්න කියන කිව්වහම කවුද? රජය. එතකොට ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව වන අයිතිකරුවන් ව්‍යාපාර ආයෝජන ආරක්ෂා කර ගැනීමද රජය බදු මුදල් ආරක්ෂා කර ගැනීමටද උනන්දු වෙති. ඊගාවට තිරසාර සංවර්ධනය ගොඩනැගී ඇති සමාන වැදගත්කමක යුතු කරුණු 3 වන්නේ සමාජ තිරසාර සංවර්ධනය සඳහා එක හා සමානව තියෙන ඕන කරුණු 3 වන්නේ මොනවද? ආර්ථික තිරසාර සංවර්ධනයයි, පාරිසරික තිරසාර සංවර්ධනය සහ සමාජ තිරසාර සංවර්ධනය. හරිද? ඔන්න ඔය කාරණා 3 තියෙන මොනවද? ආර්ථික තිරසාර සංවර්ධනයක්, පරිසර තිරසාර ආරක්ෂණයක් හා සමාජ තිරසාර සංවර්ධනයක් කියන ටික තියෙනවා. ඊගාවට රජයේ ආදායම බදු ආදායම හා බදු නොවන ආදායම ලෙසත්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම කොටස් කීයකට බෙදනවා සාමාන්‍යයෙන්? කොටස් දෙකයි. මොනවද? බදු ආදායම හා බදු නොවන ආදායම ලෙසත් රජයේ වියදම්, ප්‍රාග්ධන වියදම් හා මොනවද අනිත් එක? වර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් හා වර්තන වියදම් ලෙසත් වර්ග කළ හැකිය. ඊගාවට රටක පාලනය, රටක මූල්‍ය ප්‍රතිපත්තිය යොදාගන්නේ මොනවා සඳහාද? මුදල් සැපයීම පාලනය කරගන්න. මොකටද? මුදල් සැපයීම. රටක මුදල් සැපයීම පාලනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යොදාගනු ලබන අතර ඒ ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. ඊගාවට පාරිභෝගික ලෙස සමාජය ගැන සැලකිලිමත් වීම පාරිභෝගික වගකීමක්. පාරිභෝගික ලෙස සමාජය ගැන දැනුවත් වෙන එක මොකද්ද? පාරිභෝගික වගකීමක් ලෙසත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ජීවත් වීමේ ඇති අවශ්‍යතාවය පාරිභෝගික අයිතිවාසිකමක් ලෙසත් සැලකිය හැකිය. ඊගාවට මධ්‍යම රජයේ යටතේ පවතින ව්‍යාපාර සංවිධාන 3ක් ලෙස සැලකිය හැකි මොනවද? රජයේ යටතේ ව්‍යාපාර සංවිධාන පාඩම මේවා ඉගෙන ගත්තා. මොනවද මේ රජයේ යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර මොනවද? ව්‍යාපාර සංවිධාන මොනවද? දෙපාර්තමේන්තු, සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය සමාගම්. හරි. ඊගාවට කොටස් හා ණය කර ප්‍රසිද්ධියේ මහජනයාට නිකුත් කිරීමට අවසර ඇති සමාගම. කොටස් හා ණය කර ප්‍රසිද්ධියේ මහජනතාවට නිකුත් කරන්න අවසර තියෙන කාටද? පොදු සමාගම් වලට. එහෙම ප්‍රසිද්ධිය නිකුත් කරන්න බැරි පෞද්ගලික සමාගම්. මේ කියන්නේ සමාගම් ගත්තාම කොටස් දෙකයි, පොදු සමාගම් සහ පෞද්ගලික සමාගම්. හරිද? එතකොට මේ පෞද්ගලික සමාගම් කොටස් නිකුත් කරන්නේ ඒ ප්‍රාග්ධනය රැස් කරගන්නේ තමන්ගේ යාළු හිත මිත්‍රාදීන් හිතවතුන් අතරින්ම. එතකොට මේ පොදු සමාගම් වලට තමයි මේ විදිහට නිකුත් කරන්න අයිතිය තියෙන්නේ. එතකොට ඒ වගේම කොටස් හුවමාරුවේ මේ විදිහට කොටස් හුවමාරුවේ ලයිස්තුගත වූ සමාගම් මොන විදිහට අපි හඳුන්වන්නේ? කොටස් හුවමාරුවේ ලයිස්තුගත වූ සමාගම් අපි හඳුන්වන්නේ නිල ලයිස්තුගත සමාගම් විදිහට. නිල ලයිස්තුගත සමාගම් විදිහට. ඊගාවට වරලත් ව්‍යාපාර මේ කොටස් තුනනේ. වරලත් ව්‍යාපාර කොටස් තුන. මොනවද වරලත් ව්‍යාපාර කොටස් තුන? නිෂ්පාදන ව්‍යාපාර, නිෂ්පාදිත ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රමයක් සඳහා වූ වරලත් ව්‍යාපාර. ඔන්න ඕක තමයි වරලත් ව්‍යාපාර කොටස් තුන. ඊගාවට ව්‍යවසායික ප්‍රතිලාභ විවිධ පාර්ශවයන්ට පැතිරී යයි. ව්‍යවසායික ප්‍රතිලාභ විවිධ පාර්ශවයට පැතිරී යනවා. ඒක අපිට කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? කොටස් ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොනවද? කොටස් තුනකට. කොටස් තුනකට බෙදන්න පුළුවන්. මොනවද? පුද්ගල, ආයතනික හා සමාජ හා ආර්ථික. එතකොට උතන අඩුනේ මොනවද? පුද්ගල කියන එක තියෙනවා අඩු, ආයතනිකයි, සමාජ හා ආර්ථිකයි කියන එක මදි. ඒක ලියාගන්න. ඊට පස්සේ රටක මූල්‍ය අධිකාරියේ නියෝග මත නිකුත් කරන කාසිය හා නෝට්ටු අපි මොනවද විදිහට හඳුන්වන්නේ? වළංගු මුදල් මේ ව්‍යවහාර මුදල් ලෙසත්
ඉල්ලුම් තැන්පතේවත් ජංගම ගිණුම් වල ඇති මහජනයාට අයත් වන ශේෂ අපි මොනවද හඳුන්වන්නේ? බැංකු මුදල්. බැංකු වල තියෙන හඳුන්වන්නේ බැංකු මුදල් විදියට. ඊගාවට රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව අතර රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව අතර කවුද ඉන්නේ? රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ අපි දන්නවා ප්‍රධාන වශයෙන් රක්ෂකයා සහ තෙවන පාර්ශවය කියලා හොම ඉන්නවා. සාමාන්‍යයෙන් රක්ෂකයා කියන්නේ කවුද? රක්ෂකයා කියන්නේ රක්ෂණ සමාගම. රක්ෂිතයා කියන්නේ අපි ඒ කියන්නේ රක්ෂණය වෙන්න කැමති කට්ටිය. රක්ෂකයා කියන්නේ රක්ෂණ සමාගම. එතකොට රක්ෂකයා අපි දෙවන පාර්ශවයේ විදිහටත් රක්ෂිතය පළවෙනි පාර්ශවයේ විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ අපි දැන් අද නම් වර්තමානයේ නම් වෙන්නේ ඒගොල්ලෝ අපිට මේ යෝජනාවක් ගෙනාවම අපි ඒක පිළි අරගෙන යන එක නමුත් හරි විදිහ නම් අපි තමයි යෝජනා කරන්නේ. අපි යෝජනා කරලා අපිට රක්ෂණ ආවරණයක් ඕන කියලා යෝජනා කරාට පස්සේ ඒක පිළිගන්නවා රක්ෂණ ආයතනය. එතකොට අපි පළමු පාර්ශවයේ රක්ෂණ ආයතනය තමයි දෙවන පාර්ශවය. එතකොට රක්ෂණ ගිවිසුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශව අතර දෙවන පාර්ශවයේ රක්ෂණ යෝජනාව පිළිගන්නා අතර පළමු පාර්ශවයේ රක්ෂණ යෝජනාව ඉදිරිපත් කරන්නා ලෙස සැලකිය හැකියි. අපි තමයි රක්ෂණ යෝජනාව ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා පණිවුඩය සංනිවේදන ක්‍රියාවලියේ මූලික අංගයක් වන අතර සඵලදායී සංනිවේදනයක තිබිය යුතු ගුණාංගයක් ලෙස පැහැදිලි ගුණාංග ලෙස පැහැදිලි බව දැක්විය හැකියි. ඒ කියන්නේ මේ සඵලදායී සංනිවේදනයේ තිබිය යුතු ගුණාංගයක් ලෙස පැහැදිලි බව දක්වන්න පුළුවන්. පණිවුඩය කියන එක සංනිවේදන ක්‍රියාවලියේ මූලික අංගයක්. පැහැදිලි බව කියන එක සංනිවේදන ක්‍රියාවලියේ ගුණාංගයක්. ඊගාවට හෙන්රි මින්ස්බර්ග්ට අනුව කළමනාකරුවෙකුගේ උපභූමිකා 10ක් ප්‍රධාන භූමිකා 3ක් යටතේ එනම් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන උපභූමිකා 10ක් තියෙනවා. ප්‍රධාන භූමිකා 3යි උපභූමිකා 10යි. මේ ප්‍රධාන භූමිකා 3 යටතේ තමයි ওই උපභූමිකා 10යි කැටගරයිස් වෙලා වෙන් වෙලා තියෙන්නේ. ඒ ප්‍රධාන භූමිකා 3 මොනවද අහනවා? අන්තර්පුද්ගල භූමිකා ඊගාවට මේ මොනවද? තොරතුරු භූමිකා, තීරණ භූමිකා. අන්තර්පුද්ගල භූමිකා, තොරතුරු භූමිකා, තීරණ භූමිකා. ඔන්න ඔය තුන තමයි ප්‍රධාන භූමිකා තුන. ඊගාවට රොබර්ට් එල්කර්ට්ස් පෙන්වා දුන් විවිධ මට්ටම් වල කළමනාකරන්න අවශ්‍ය කුසලතා වර්ග තුන මොනවද? මොනවද කුසලතා වර්ග තුන? මානව සම්බන්ධතා කුසලතා, සංකල්පනාත්මක කුසලතා, තාක්ෂණික කුසලතා. ඊගාවට බලන්න නිෂ්පාදන මට්ටමක් දක්වා නිෂ්පාදනය කරන ලබන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් නොවී පවතින පිරිවැය අපි මොකක්ද කියන්නේ? ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය ලෙසත් ව්‍යාපාරයක් පාඩු හෝ ලාභ නොලබන නිෂ්පාදන හෝ අලෙවි මට්ටම අපි කියන්නේ BEP නැත්තම් සමච්ඡේද නිෂ්පාදන මට්ටම. සමච්ඡේද නිෂ්පාදන ලක්ෂ්‍ය. එහෙම කියලා අපි හඳුන්වනවා. ඊගාවට නිෂ්පාදිත නිර්මාණයට නිෂ්පාදිත ක්‍රියාවලිය කළමනාකරණයට යොදා ගන්න නව නිෂ්පාදන ක්‍රමය අපි හඳුන්වන්නේ පරිගණක සාමෝදානික නිෂ්පාදන ක්‍රමය කියලා. ඒ කියන්නේ නිෂ්පාදන නිර්මාණය කරන්නත් ඒ හදන දේ නිර්මාණය කරන්නත් ඒක කළමනාකරණය කරන්නත් යොදා ගන්නා ක්‍රමය තමයි ওই දෙකේම එකතුවට යොදා ගන්නා ක්‍රමය අපි කියන්නේ නිෂ්පාදන පරිගණක සාමෝදානිත නිෂ්පාදන ක්‍රමය. පරිගණක සාමෝදානිත නිෂ්පාදන ක්‍රමය. ඊගාවට නිෂ්පාදන ක්‍රියාවලියට පමණක් පරිගණක වැඩසටහන යොදා ගැනීමේ ක්‍රමය අපි කියන්නේ පරිගණක ආධාරක නිෂ්පාදනය. ඔය ඔපරේෂන්ස් මැනේජ්මන්ට් මෙහෙයුම් කළමනාකරණය කියන පාඩමට දාලා කොටසක්. ඒ පාඩම වල ගාව විස්තරතුරු නැත්තම් ඒවා අනිවාර්යෙන් බලන්න. ඒවා අනිවාර්යෙන් රචනා ප්‍රශ්න වලටත් එන්න පුළුවන්. පොඩි කොටස් විදිහට මේ MCQ වලටත් එන්න පුළුවන්. කෙටි ප්‍රශ්න වලටත් එන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන ඒ ටික ගැන හොඳ අවබෝධයක් ගන්න. ඒක නැත්තම් මට අර අපේ BS questions and answer session group එකේ message එකක් දාන්න. එහෙම අනිත් කට්ටිය මට මගේ page එකට මේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මෙහෙම මේ ගැන නෝට් එකක් නෑ කියලා කියන්න පුළුවන්. එතකොට මට ඒ අදාළ නෝට් ලබා දෙන්න පුළුවන්. ඊගාවට ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමූහය පිරිනැමුම් ලෙසත් සමස්ත වෙළඳපොළ සමජාතීය පාරිභෝගික කණ්ඩායම් වලට ඇතුළත් වන ආකාරයට උපකොටස් වලට බෙදීම වෙළඳපොළ ඛණ්ඩනය ලෙසත් හඳුන්වා දිය හැකිය. ආයතනයක් විසින් සේවකයන් තුලින් බලාපොරොත්තු වන නැතිනම් අපේක්ෂිත හැසිරීම විනය ලෙසද වෘත්තීය ගැටලුවක් නිරාකරණය කිරීම වෙනුවෙන් සේව්‍ය පක්ෂය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඇතිවන සාකච්ඡාව
සාමූහික කේවල් කිරීම නැතුවත් සාමූහික කතිකාවත සාමූහික කේවල් කිරීම නැත්තම් සාමූහික කතිකාවත විදියට අපි හඳුන්වනවා. හරි. එතකොට අද මං ඔයාලට දුන්න පේපර් එකේ සම්පූර්ණ පිළිතුරු ටික සාකච්ඡා කරලා ඉවරයි. ටිකක් වෙලාව යන්නේ නැති මොකද මේ ඔයාලට පැහැදිලි කිරීමත් එක්ක තමයි මේ පොඩි පැහැදිලි කිරීමුත් එක්ක තමයි ගියේ. ඊළඟ වීඩියෝ එක ඔයාලා මට හරියට කියන්න මේ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැද්ද නැත්නම් පිළිතුරු පමණක් ප්‍රමාණවත්ද කියලා කියන්න. මොකද ඒ ඔයාලගේ ප්‍රතිචාරයත් එක්ක මම ඊළඟ වීඩියෝ එක තව ටිකක් කෙටි කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා කිව්වොත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ පිළිතුරු ප්‍රමාණක් ප්‍රමාණවත් කියලා මම ඉක්මනින් පිළිතුරු ටික කියලා මේ අර කෙටි ප්‍රශ්න ටික උත්තර ටිකත් ඉක්මනට කියාගෙන යන්නම්. ඔයාලට මේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත්තම් මට මේ ඔයාලගේ මේ වීඩියෝ එක යටින් හරි මගේ මේ WhatsApp group එකට හරි Facebook පිටුවට හරි මැසේජ් එකක් කමෙන්ට් එකක් මෙහෙම රිප්ලයි එකක් දාන්න. හරිද? එතකොට මං හිතනවා ඔයාලා මේ පේපර් එකෙන් යම්කිසි දැනුමක් ලබා ගත්තා කියලා. ඇත්තටම මේ පේපර් එක ඔයාලට ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් අපි මේ පේපර් එක කරලා ඉවර වෙද්දි මේ පේපර් ටික කරලා ඉවරදී ප්‍රශ්න 500ක් 600ක් ආසන්න ප්‍රමාණයක් කව වෙනවා. එතකොට ඔයාලට විභාගයට එන්නේ ප්‍රශ්න 50යි පේපර් එකට. ඒතකොට මේ ප්‍රශ්න 50 ඇතුලේ මේ කව කරන ප්‍රශ්න 600න් වගේ ගොඩක් ප්‍රශ්න ටික ඔයාලට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න අඩුම තරම 30ක් 35ක්වත් එන්න හැකියාව තියෙනවා. තව සමහරවිට සම්පූර්ණ ප්‍රශ්න ප්‍රමාණය වුණත් මේ ආශ්‍රයෙන්ම කැරකිලා මේ වෙනස් විදිහට එන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්න ටිකට හොඳට මේ හුරු වෙන්න, ප්‍රශ්න ටික හැමදාම දවස ගානේ කරන්න ප්‍රැක්ටිස් වෙන්න. BS කියන විෂය කොහොම හරි මේ හොඳ ලකුණු ප්‍රමාණයක් අරගෙන හොඳ ඒකක් අරගෙන හොඳ රිසල්ට් එකක් අරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න කියලා මම ඔයාලට කියනවා.